හරි අයිබෝන් ළමයි එහෙනම් දැන් අපිට තියෙන්නේ 12 තරංගවල ස්ථාවර තරංගවලට එදා මහා අකරතැබ්බ වුණා කරන්ට් එක ගිහිල්ලා නමුත් මොනව කරන්නද කෙසේ හෝ රිකවර් කරගන්න ඕන ඒක නිසා ලබන සතිය අඟහරුවාදා ඡන්ද නෑ පෝල්ස් නෑ ඡන්ද නෑ කට්ටිය කැන්වසින් කරලා ඒක මේ උදේ 9 මාට දාගත්තා මේව නෑ ලබන සතියේ අඟහරුවාදා ඒ කියන්නේ මේ සතිය අඟහරුවාදා අනිවාර්යෙන් උදේ 7 ඉඳන් එක වෙනකම් පන්තිය තියෙනවා. හරි ඒ නිසා වෙන ඔප්ෂන්ස් නැහැ ලබන සතියේ ඉතින් කවර් කරගන්න වෙනවා මොකද මේ තොන් නිසා ටික මාර්ක් කරගන්න බෑ. හරි හොඳයි එහෙනම් දැන් පටන් ගමු. ඒ විතරකුත් නෙමෙයි ඔයාලගේ ටියුට් එකේ පොඩි ප්‍රශ්නයක් මතුවුණා. ඇත්තටම කියනවා මුළු ටියුට් එකම අන්තර්ස්ථාන වෙලා තියෙන්නේ කොට මගේ ලැප්ටොප් එකෙන් ලොකු ගැටලුවකට මතුවලා තියෙන්නේ. ඒ නිසා මම ඒක රිකවර් කරන්නම්. නැත්නම් මම අද බලගන්නේ ගෙදරට කරපු නැති කට්ටිය ඔයා හරලා කරපු කට්ටිය විතරයි අද ගන්න හිටියේ. නමුත් ඒ මොකොත්ම කරගන්න බැරි වුණා. වැඩි දැන් අප්සෙට් වෙලා අබ්බි කියලා දී. හොඳයි. එදා අපි ගණන් කීපයක් හදුවානේ. අද තියෙන පොතේ ගණන් හදන්න. අද ගණන් ටිකක් කීපයක් හදලා ඩොප්ලර් ආචරණය ගැන කතා කරමු. ඩොප්ලර් ආචරණය කියලා කියන්නේ ලොකු ප්‍රදේශයක් ඉවර වෙනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා ඩොප්ලර් ආචරණය කොටස ඉවර කරාට පස්සේ ඔයාලට නිකන් මේ මොනවද 12 තරංග ඉවරයි වගේ. ඒ තරමටම වැදගත් කොටස ඩොප්ලර් ආචරණය කියලා කියන්නේ. ඩොප්ලර් ආචරණය කරලා වැඩේ ඉවර කරලා අපි ඊටු කොටස් එකට යමු. හොඳයි. දැන් එහෙනම් අපි මේ ගාන ලියන්න. ලියන්න. කෙලවරක් සංවෘත නලයක අනෙක් කෙලවර පටලයකින් ආවරණය කළ විට සම්පූර්ණයෙන් සංවෘත වුණු නලයක් නිර්මාණය වේ. පටලය හර්ට්ස් 2000ක සංඛ්‍යාතයකින් කම්පනය කළ විට නලය තුල ඇතිවන ස්ථාවර තරංගයේ අනුයාත ප්‍රශ්පන්ද දෙකක් අතර දුර सेंटीमीटर 8 පටලය කම්පණය කරන සංඛ්‍යාතය ක්‍රමයෙන් අඩු කරගෙන යන විට
ක්‍රමයෙන් අඩු කරගෙන යන විට 1600 හර්ට්ස් හිදී 1600 හර්ට්ස් හිදී නැවත ස්ථාවර තරංගයක් නිර්මාණය විය. හරි ඔන්න පුතේ ඉස්තරේ දැන් ඕකේ යටතේ රෝමි ලක්කන් එක ප්‍රශ්න ටික වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය කොපමණද? වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය කොපමණද? සංඛ්‍යාතය 1600ක් වන විට ඊළඟ එක සංඛ්‍යාතය 1600ක් වන විට සංඛ්‍යාතය 1600ක් හර්ට්ස් වන විට අනුයාත ප්‍රශ්පන්දු දෙකක් අතර දුර කොපමණද? ඊළඟ එක නලයේ දිග කොපමණද? නලයේ දිග කොපමණද? ඊළඟ එක නැවත අනුනාදයක් නිර්මාණය වන්නේ සිදුවන්නේ නැවත අනුනාදයක් සිදුවන්නේ කුමන පහළ මට්ටමේ සංඛ්‍යාතයකදීද? හරි ඔන්න ගන්න පට ගාලා හදන්න පටස් ගාලා ගාන හදන්න පටන් ගන්න පුතේ විනාඩි 4ක් විතර දෙන්නම් ට්‍රැක් එකට වැටෙන්න ට්‍රක් ගාලා ගානේ ඊට පස්සේ යන්න ගන්නත් එක්ක හරි ළමයි කාලේ ප්‍රමාණවත් හොඳයි ඔන්න කතාව දැන් මේක සාමාන්‍ය ගානක් නෙමෙයි පොඩක් චූටක් ඉදිරින් එහාට ගිහ ගාන මෙන්න මෙහෙම කෙලවරක් සංයුත නලයක් දැන් ඔයාලට දීලා තියෙනවා කෙලවරක් සංයුත නලයක් මේ කෙලවරක් සංයුත නලේ අනිත් කෙලවර තවත් පටලකින් වහලා තියෙනවා මම ඔයගොල්ලන්ට කිව්වා එක කෙලවරක් පටලයකින් වහලා තියෙනවා නම් අර කෙලවරක් සංයුතයි නම් සංයුත කෙලවරේ අනිවාර්යෙන් කවුද ඇති වෙන්නේ නිෂ්පන්දයක් එන පුතේ මේ තරංග රටාව අපි එච්චර දන්නේ නැහැ ඒතර මොකද වෙන්නේ සාමාන්‍යයෙන් ඇති වෙන එක්කෙනා තමයි මේ තියෙන්නේ කවුද සාමාන්‍යයෙන් ඇති වෙන එක්කෙනා හැබැයි මේ කෙලවර සංයුත වෙච්ච ගමන් මේ තරංග රටාව පොඩ්ඩක් වෙනස් වෙනවා කොහොමද මෙන්න මෙහෙම කොහොමද මෙන්න මෙහෙම දැන් මේ කෙලවරත් වැහිලා තියෙන්නේ වැහිච්ච ගමන් මොකෝ වෙන්නේ මේකත් සංයුත වෙනවා ඒක සංයුත වෙනවා කියලා කියන්නේ හරි ඊළඟට
අපි මේකට මූලිකයනේ මේ ගාන තාම මම ගානට බැහැලා නැත මම මේ කරන්නේ මෙතෙක් මම දන්න තියරිය සහ මේ ගානේ කියලා දෙන කතාව අතර පොඩි පරහක් තියෙනවා අපි තියරිය විදිහට ඉගෙනගෙන තියෙන පොතේ එක කෙලවරක් විවෘතයි අනෙක් කෙලවර සංගත වුණාට පස්සේ ආට සංගතනාලය කියලා කියන්නේ හැබැයි මෙතන දීලා තියෙන්නේ දෙකලවරම සංගත දෙපැත්තම වෙහිච්ච නලයක් දෙපැත්තම වෙහිච්ච නලයක් දුන්නාට පස්සේ අපි එකපාරට ගානට යන්නේ නැතුව මුලින්ම යාගේ ස්වභාවය අධ්‍යයනය කරන්න ඕන. අපි හිතමු බල්ලෙක් අපේ පස්සෙන් එළවනවා නම් අපි දන්නවා බල්ලා එන විදිය. අලියෙක් පස්සෙන් එළවනවා නම් අපි දන්නේ නැතුණාට අලිය පැති වල ඉන්න මිනිස්සු දන්නවා අලියක් පස්සෙන් එළවන විදිය. ඒ අපි සතාව දන්න නිසා. දැන් මෙතනදි වෙලා තියෙන්නේ මොකෙක් හරි සතෙක් පස්සෙන් එළවන් එනකොට අපි පොඩ්ඩක් හැරලා බලන්න ඕන සතා මොකද්ද කියන්නේ. එහෙනම් මේ සතා බලන එක තමයි මේ වැඩේ කරන්නේ. හරි. මේක තව ඕල්ටර්නේටිව් විදි තියෙන්න පුළුවන්. මේ විදිහට හැදුවට පස්සේ ඔයාලා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා මේ ගන්න හැදුවා ලකුණු හම්බෙනවා. පළවෙනි උපරිතානේ එන්නේ කොහොමද පුතේ? මෙහෙම ඇවිල්ලා ඔන්න ඔහොම. එහෙනම් මේ නලයේ හැටියට අපේ අලුත් නලයේ හැටියට පළවෙනි උපරිතානේ එන්නේ කොහොමද? hey මේක කෙලවර සංකෘත වෙච්ච ගමන් එතන නිෂ්පන්දයක් එනවා මේ නිෂ්පන්දයක් ප්‍රස්පන්දයක් අපි ඊළඟ එක දාගත්තොත් මේ ගාන මම හදන විදිය මෙහෙමයි හොඳේ මම ඉතින් කවුරුත් හදන්නේ මම මගේ විදිහට හදුවා එච්චර මට ඒ කාලේ ලඝු බලන්න ගියාට පස්සේ හරි කරදරයි වියුති අරවා දශම සංඛ්‍යා කරදරයි මට හරියන විදිහට හදාගත්තා මම ඕඩියෝ කාලේ හදාගත්තු මේ විදිය අදටත් මම පාවිච්චි කරනවා වැරදිලා නැහැ. ඉතින් මොටු විශ්වවිද්‍යාලෙ ගියත් ඒක ලකුණම් බලන්නේ මොටු විශ්වවිද්‍යාලෙ ගිහලා මේ කැල්ලේ මේකට ගන්නේ. ඒ නෝ කාලේ පුළුවන් තරම් ලකු බැලුවේ බලන තරම මම බැලුවේ මොකද විදිහට. අදටත් ළමයින්ට මම ඔය කියලා දීලා ගානක් හදුවා මොකද කවදාවත් වැරදිලා නැහැ. මොකද හේතුව තාර්කිකයි. තර්කයක් ගොඩන ගන්න, තමන් පිළිබඳ තියෙන විශ්වාසය වැඩි කරගන්න. බයින්න බව වරදින්නේ. එතකොට දෙවෙනි උපරිතාලේ එන්නේ ඔහොම සර මේක හැටියට කිසි කතාවක් නැහැ පොල්ලා ඉන්නේ කොහොමද කස ගාලා පොඩු තුනක් කියලා හරිද මේ දෙන්නේ සාමාන්‍ය අපි දන්නේ එක්කෙනා මේ දින නොදන්නේ එක්කෙනා මේ දැන් දීලා තියෙන එක්කෙනා දී ඇති ඔය තරංගලට අතුරු නැද ගන්න මුලින්ම ඉතින් පින්වත දැන් අපි තරංග රටාව නිර්මාණය කරමු. මේක දිගේ එල්නේ. එල්ලේ. තරංග දිගේ තරංග නලයේ දිගේ. එතකොට එල් සමානයි කීය දෙන්නේ පුතේ? ලැම්ඩා බෙදීම දෙකයිනේ මේ. සම්පූර්ණ තරංගයකින් භාගයයි. හැමතිස්සෙම මතක තියාගන්න මෙහෙම පුඩුවක් නම් ලැම්ඩා බෙදීම දෙකයි. දැන් මේකේ පුඩු දෙකයිනේ. එහෙනම් මේකේ ලැම්ඩා. මේකේ පුඩු තුනයිනේ. ඒ කියන්නේ ලැම්ඩා එකමාරයි. හරි. පුඩුවක් කියලා කියන්නේ ලැම්ඩාගෙන් භාගයයි. ලැම්ඩා සමානයි 2l v සමානයි f ලැම්ඩා දැම්මට පස්සේ මේකේ මූලිකය අපි f0 කියලා ගත්තොත් f0 සමානයි v බෙදීම 2l මේක l සමානයි ලැම්ඩා එතකොට v සමානයි f ලැම්ඩා දැම්මොත් එහෙම v සමානයි f1 වාරයක් l එතකොට f1 කියලා කියන්නේ 2i v බෙදීම 2l මොකද එන්නේ 2i f0 මේකේ ආව f0 මේකේ එනවා 2i f0 කියලා. මේ දින මූලිකය පළවෙන උපරිතාණය දෙවන උපරිතාණය. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙයි. රචනා ගානක් ඇතුළේ මෙච්චර සෙල්ලම් දාන වෙලා තියෙනවද කියලා. වෙලා තියෙනවා. වෙන්න බා. හරිද? ඒ වෙලා නැත්තම් මට මගේ විභාගේ පාස් වෙන්න බැරි වෙනවා. බය වෙන්න එපා. හරි? විශ්වාසයෙන් කියන්නේ. මෙතන L කියලා කියන්නේ 3i ලැම්ඩා බෙදීම 2යි. ඒක අමාරුයිනේ මේ ලැම්ඩා භාගයයි. ලැම්ඩා භාගයව 3යි. ඒ කියන්නේ ලැම්ඩා බෙදීම 2 වැඩි කිරීම 3යි. ලැම්ඩා සමානයි
දෙකයි L බෙදීම 3යි. එතකොට V සමාන F ලැම්ඩා දැම්මම F2 වෙනවා V බෙදීම 2L වැඩි කිරීම 3 කියලා. එහෙනම් 3යි F නෝට් කියලා එනවා. එහෙනම් පුතේ දැන් රටාව පෙන්නලා ඉවරයි. මොකද වෙලා තියෙන්නේ? F නෝට් 2යි F නෝට් 3යි F නෝට්. පිළිවෙලට එන්න දෙන්න. කරන්න පුළුවන් මේ වගේ වැඩක් සාමාන්‍යයෙන් මේ තරංග රටාව විනාඩියෙන් ඇතුළත විනාඩි දෙකක් වගේ ඇතුළත සම්පූර්ණයෙන්ම අරන් ඉවර කරන්න පුළුවන්. මොකද මට කවුරුවත් කියලා දෙන්නේ නැතුව මේ ගාන මම හදනකොට මට කවුරුවත් කියලා දෙන්නේ නැතුව මම මෙන්න මේ විදිහට ගන්න හැදුවා. කවුරුවත් මට කිව්වේ නැහැ මට අදාළ වෙලාව මදි වුණෙත් නැහැ. කොටස් කරලා ගන්න හැදුවා. ඒක නිසා තමන්ගේ අර සිතීමේ හැකියාව වර්ධනය කරගන්න. ඕගොල්ලොන්ට මෙතන මට පැක් කරලා දාලා කියන්න පුළුවන්. එක කෙලවර සංගෘත වුණොත් එහෙම 1 2 3 4 යන්නේ කියලා. අර වේනසලින් කෙලින්ම කෑල්ල අරන් දෙන්න පුළුවන්. එහෙම දීලා හරියන්නේ නැහැ පුතේ. ගානක් හදනවා කියලා කියන්නේ මේ ගාන ආවි කොහොමද කියන එක ඉගෙන ගන්නවා නම් ඒක පට්ටයි. ඒක දැන් ලේසි ක්‍රමයි. මොකේනෝනේ රටාව වෙන්න ඉවරයි. එහෙනම් මොකද වෙන්නේ? මේක අනුනාද අවස්ථාව යන්නේ කොහොමද? 1 2 3. දැන් සාමාන්‍යයෙන් අපි දන්න විදිහට එක කෙලවරක් විතරක් සංගෘත එහෙම නැත්නම් සංගෘත නලයක් අරගෙන හදාගෙන ගියා නම් එයාගේ තරංග රටා එන්නේ කොහොමද? මේක F නෝට් නම් මේක 3යි F නෝට්. එහෙනම් මේක 5යි F නෝට්. එහෙනම් මොකද මේ ඇවිල්ලා තියෙන්නේ? එක කෙලවරක් සංගෘත වෙච්ච ගමන් මොකද්ද? අපිට ඇවිල්ලා තියෙන්නේ කෙලින්ම හවුද? අර දෙකලවරම විවෘත අවස්ථාවේ ඉන්නවා වගේ තරංග රටාවක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ තරංග හැඩේ වෙනස් නමුත් සංඛ්‍යාත වෙනස් වෙන්නේ මේ විදිහට. හරිනේ? මකනවා දැන් මේක. මකනවා. දැන් අපි දන්නවා F node 2යි F node 3යි F node ඔහොම යන්නේ. හරි. එහෙනම් ඒ කියන්නේ NF node නේ. ඔය ඇවිල්ලා තියෙන්නේ. අනුරාධ අවස්ථාව අපි මූලික එක කියලා ගත්තොත් එහෙම මූලිකය පළවෙනි උපරිතාණය, දෙවන උපරිතාණය, තුන්වෙනි උපරිතාණය ඔහොම එනකොට මම අනුනාද අවස්ථාව කියන එක ගත්තොත් එහෙම n කියලා. දැන් අපි ඉස්සෙල්ලා ගත්තේ n කියන උපරිතාණ සංඛ්‍යාව කියන එක. කිසි ගැටලුවක් නැහැ. ඔයාලට කැමති එකක් ගන්න. n කියලා කියන්නේ මොකද්ද? අනුනාද අවස්ථාව. n කියන්නේ අනුනාද අවස්ථාව නම් මට සාධාරණ අනුනාද අවස්ථාව ලියන්න පුළුවන් NF node කියලා. මොකද මූලිකය කියලා කියන්නේ පුතේ පළවෙනි අනුනාද අවස්ථාවනේ. මූලිකය කියලා කියන්නේ මුල්ම අනුනාද අවස්ථාව. ඒක උපරිතාණයක් නෙමෙයි. මුල්ම අනුනාද අවස්ථාව. ඒක එකයි. පළවෙනි උපරිතාණය කියලා කියන්නේ දෙවන අනුනාද අවස්ථාව. දෙවන උපරිතාණය කියලා කියන්නේ තුන්වෙනි අනුනාද අවස්ථාව. හරිද? 3යි F node. කොහොමද? එතකොට අපි දන්නේ ගානේ අපිට කියනවා මෙන්න මේ විදිහට දෙකලවර සංගෘත නලය අරගත්තට පස්සේ මෙහෙම ඩෝන් පටවුන් ගාලා ගහනකොට මෙන්න මෙතන සංඛ්‍යාතය 2000 වන විට මෙයාගේ ඇතුලේ ස්ථාවර තරංගයක් නිර්මාණය වුණාලු. එහෙනම් අපි ලියන්න දෙහැකි අපි ගන්නවා මෙයාගේ ඇතුලේ හැදෙන ස්ථාවර තරංගය අපි දන්නේ නැහැ කීයද කියලා කියන්නේ. අපිට කියන්නේ 2000 දී ස්ථාවර තරංගයක් හැදෙනවා කියලා විතරයි. එහෙනම් 2000 දී ස්ථාවර තරංගයක් හැදෙනවා නම් මම ගන්නවා n කියලා කියන එකේනා. හරිද? n කියන්නේ කීයක් හරි එකනේ. ඒක වාරයක් මූලිකයේ සංඛ්‍යාතය සමානයි 2000යි කියලා. මේ n කියන එක අපි දන්නේ නැහැ. n කියන්නේ 2000 කියන සංඛ්‍යාතයට අදාළව හැදෙන ස්ථාවර තරංගයේ අවස්ථාව. කීවෙනි අනුනාද අවස්ථාවද කියන එක. ඊළඟට මේක සංඛ්‍යාතය ටික අඩු කරන් එනකොට අපිට කියනවා 1600 දී 600 නේද? එදා 600 දී ආය අනුනාද වුණාලු. ඒ කියන්නේ පුතේ මේ n එකට දැන් අපි හිතමු n කියලා කියන්නේ 5 නම් n කියන්නේ 5 නම් හරි එහෙනම් මේ 1600 එන්නේ 4 නේද? එහෙනම් මේකට එන්නේ n නම් n ඍණ 1 වෙනි අවස්ථාවනේ ඔය තියෙන්නේ.
2000 කියලා කියන්නේ n කියන අවස්ථාව නම් ඊට පල්ලෙහා තියෙන අනුනාද අවස්ථාව කියලා කියන්නේ n ඍණ 1 වෙනි අවස්ථාවනේ. මම ඒක ගත්ත n ඍණ 1යි 1600 කියලා. right. දැන් ඔන්න අපිට chance එකක් දැන් ඇවිල්ලා තියෙන්නේ. මම මේක ගන්නවා පළවෙනි එක කියලා. මේක ගන්නවා දෙවෙනි එක කියලා. හරි. එක බෙදීම දෙක. nf0 බෙදීම n ඍණ 1යි f0 සමානයි 2000 බෙදීම 1600. 4 5යි 4 4යි. f0 කැපිලා ගියා. 4යි n සමානයි 5යි n ඍණ 5. පුතේ n සමානයි 5යි කියලා අපිට එනවා. මම ඉස්සෙල්ලා නිකන් n සමානයි 5යි කියලා ගත්තේ හොඳේ. හරියටම අපිට එනවා n සමානයි 5යි කියලා. ඒ කියන්නේ මේක පස්වෙනි අනුනාද අවස්ථාව. අපි පස්වෙනි අනුනාද අවස්ථාව කියලා කියන්නේ උපරිතාන වශයෙන් ගත්තොත් එකක් අඩු වෙනවනේ. එහෙනම් කීයද? හතරවෙනි උපරිතානේ. හරි? පස්වෙනි අනුනාද අවස්ථාව. හරි? එහෙනම් 2000ට අදාළව තිබිලා තියෙන කීයද? කරන්ට් එක ගිහලා දැන් එකපාරට ගිහලා ආවනේ. අපිට සෑහෙන පූර්ව පිනක් තියෙනවා. 2000 කියලා කියන්නේ හරි. පුදුමාකාර පිනක් තියෙන අපිට. හරි. එතන 2000 කියලා කියන්නේ පස්වන අනුනාද අවස්ථාව හතරවෙනි උපරිතාලය. හරි. එහෙනම් පුතේ අපිට මේක දැම්මම පස්සේ පළවෙනි සමීකරණයෙන් එකෙන් අපිට ගන්න පුළුවන් කීයද? 5යි f0 සමානයි 2000යි. එහෙනම් f0 කියලා කියන්නේ කීයද? 400යි. මූලික කියලා දාලා 400යි. ඔන්න අපිට ඕන ප්‍රමාණයක් අපි දැන් හොයාගත්තා. හරි. ටක් ගාලා මේ ටික දාගන්න. හරි ළමයි. දැන් ඔන්න අපි මේක වෙනසලින් දැන් ලියාගෙන ඉවරයි. හරි. දැන් අපිට කියන්නේ වාදයේ දරදරාජ ප්‍රවේගයනේ. අපි 2000 අවස්ථාවට දාමු. v සමානයි f ලැම්ඩා. ඒකේ v නේ පුතේ දන්නේ නැත්තේ. f කියන්නේ කීයද? ඒකට මේක අදාළ නෑ. හොඳ ඊළඟ යවුන තමයි අදාළ වෙන්නේ. 2000. ලැම්ඩා අපිට කියනවා පළවෙනි ගානේ කියනවා අනුයාත ප්‍රශ්පන්ද දෙකක් අතර. දැන් මෙහෙම ස්ථාවර තරංග රටාවක් ඕක ඇතුළේ දැන් ඇති වෙනවනේ මෙහෙම. කීයක් හරි ස්ථාවර තරංගයක් ඔන්න ඔහම ඇති වෙනවනේ. ඔහම කීයක් හරි ඇති වෙනකොට මේ අනුයාත ප්‍රශ්පන්ද දෙකක් අතර දුර. ඒ කියන්නේ තරංගායාමකින් භාගයක්ද පුතේ. අනුයාත නිෂ්පන්ද දෙකක් අතර දුර කියන්නේ තරංගායාමයෙන් භාගය නම් අනුයාත ප්‍රශ්පන්ද දෙකක් අතර දුර කියලා කියන්නේ තරංගායාමයෙන් භාගයක්. ඒක සෙන්ටිමීටර් 8යි. එන 8 සමානයි ලැම්ඩා බෙදීම 2යි. ලැම්ඩා සමානයි 16යි සෙන්ටිමීටර්. එහෙනම් ලැම්ඩා කියලා කියන්නේ කීයද? 0.16යි මීටර්. එහෙනම් උතන දාලා 0.16යි මීටර්. එහෙනම් අපිට මෙතනින් එනවා 320යි තප්පරයට මීටර් කියලා. ප්‍රවේගය යනවා 320යි කියලා. හරිද?
320 කියලා එනවා. ඊළඟට අපිට කියනවා අපෙන් අහනවා 1600 වන විට අනුයාත නිෂ්පන්ද දෙකක් අතර දුර 1600 වන විට v සමාන ඒ අවස්ථාවටත් දානවා 1600ටත් දානවා v සමානයි f ලැම්ඩා 320යි 1600යි අලුත් ලැම්ඩා මම ගන්නවා ලැම්ඩා ඩෑෂ් කියලා. එහෙනම් පුතේ ලැම්ඩා ඩෑෂ් කියලා කියන්නේ කීයද? 320 බෙදීම 1600 0.2 මීටර් ඒ කියන්නේ සෙන්ටිමීටර් 20යි. පුතේ ලැම්ඩා කියලා කියන්නේ සෙන්ටිමීටර් 20 නම් ඔහොම තරංග රටාවක් ආවට පස්සේ මෙන්න මේ අනුයාත ප්‍රශ්පන්ද දෙකක් අතර දුර කියලා කියන්නේ ලැම්ඩාගෙන් භාගයයි. ඒ කියන්නේ 20 බෙදීම 2යි සෙන්ටිමීටර් 10යි. මොකදලා තියෙන්නේ? අනුයාත නිෂ්පන්ද දෙකක් අතර දුර සෙන්ටිමීටර් කීයද? 10යි. මෙතනට ගන්න ළමයි මෙතනට ගන්න අර අපි ඉස්සෙල්ලා කරපු ඔප්පු කිරීම ඕනේ නැහැ. ඔකි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඒ ඔප්පු කිරීම ඕන පුතේ. ඒකේ තියෙනවා මොකද්ද? ඒක නැතත් මම හිතන්නේ සමහර ළමයි ගන්නව ඩෝන් ගන්න. ස්ථාවර තරංග ආකාරයක් නිරීක්ෂණයකේ පහළ මට්ටමේ කුමන සංඛ්‍යාවද කියලා කියලානේ අහන්නේ. එතකොට nf not කියලා ආවේ කීයද? 2000නේ. n ඍණ 1යි f not කියලා ආවේ කීයද? 1600 නේ. හරි. එහෙනම් 400 වෙනස තියෙන්නේ. පැහැදිලිද? ඔකේට 400 වෙනස තියෙන්නේ. එතන මෙන්න මේ තරංග රටාව nf not n ඍණ 1යි f not ඔහම යනවා කියලා දන්නවා නම් අපිට කියතයි 400 තමයි අඩු වෙන්නේ. නමුත් උදේ මේක n ඍණ 2යිද n ඍණ 3යිද 2යි n ඍණ 1යිද එහෙම අපිට අපි දන්නේ නැහැ තරංග රටාව යන්නේ කොහොමද කියලා. ඒක නිසා බොහොම සාධාරණයි. මම ගත්තා f not කියලා කියන්නේ 400 නම් 2යි f not කියලා කියන්නේ කීයද? 800යි. 3යි f not කියලා කියන්නේ කීයද? 1200. 4යි f not 1600. 5යි f not 2000. එහෙනම් ඊළඟ 2000 දැන් ආවා 1600 ආවා. ඊළඟ අවස්ථාව වෙන්නේ කීයද? 1200. ඊළඟ අවස්ථාව වෙන්නේ මේ 800. ඊළඟ අවස්ථාව වෙන්නේ 400. ඕක පහසුයි. මෙතනදී වැදගත්ම කාරණේ තමයි දෙකලවරම සංකෘත වුණාට පස්සේ දෙකලවරම වෙහෙලා තිබ්බට පස්සේ තරංග රටාව විවෘත නලවල තරංග රටාවට සමානව තමයි ඒ තරංගයේ සංඛ්‍යාත වෙනස් වීම යන්නේ. right? තමයි කොච්චර ලේසිද කියලා. මේක ලියාගන්න. ලියාගත්තද? හරි. නලේ දිග කීයද කියලා අහන සොරළමයි කොට එන්නේ. නලේ දිග කීයද කියලා. ඉතින් මෙහෙමනේ. අපි ගත්ත එකේ මොකද්ද? බලන්න ඉස්සෙල්ලා අර මුලින්ම එන පුරුසරණේ බලන්න මූලිකයට ආවේ එක පුඩුවයි. මේකට පුඩු දෙකයි. දැන් පුඩුව අපි මෙදාගෙන ඉන්නවා. 1300 මේ තුන්වෙනි එකට පුඩු 3යි. මේකට පුඩු 4යි. මේකට පුඩු 5යි. එහෙමනේ පුඩු ගන්න එක එක වැඩි උනේ. බලන්න රූපසරණ ඉඳලා. එහෙනම් මොකද වෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? මෙහෙම පුඩු 5ක් ඇවිල්ලා තියෙනවා 2000.
පුඩු පහක් ඇවිල්ලා තියෙනවා. මේ පුඩු පහේ එක පුඩුවක මෙන්න මේ නිෂ්පන්ද දෙයක් අතර දුර සෙන්ටිමීටර් 8යි කියලා අපිට දීලා තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ පහක් තියෙනවානේ. එහෙනම් 40 සෙන්ටිමීටර. මේ වගේ පුඩු පහක් තියෙනවානේ. එක පුඩුවක දිග තියෙනවා 8යි කියලා. එහෙනම් ඒ වගේ පුඩු පහක් තියෙනවා. ළමයි ලියාගන්න ඊළඟ ගාන B නැමැති සරසුලේ සංඛ්‍යාතයට වඩා B නැමැති සරසුලේ සංඛ්‍යාතයට වඩා A නැමැති සරසුලේ සංඛ්‍යාතය 50%කින් වැඩිය ඒ සරසුල අනුනාද නලයක් ඉහළින් තැබූ විට අනුනාද නලයක් ඉහළින් තැබූ විට දෙවන අනුනාද අවස්ථාවේ දිග දෙවන අනුනාද අවස්ථාවේ දිග සෙන්ටිමීටර් 14ක් විය. correct right? Oh. අනුනාද අවස්ථාවේ දිග සෙන්ටිමීටර් 14ක් විය. B නලයට ඉහළින් තැබූ විට B නලයට ඉහළින් තැබූ විට දෙවැනි අනුනාද අවස්ථාවේ දිග සෙන්ටිමීටර් 30ක් විය. දිග සෙන්ටිමීටර් 30ක් විය. හරිනේ? දෙවෙනි අනුනාද අවස්ථාවේ දිග සෙන්ටිමීටර් 30ක් විය. නලයේ ආන්ත ශෝධනය ගණනය කරන්න. ඒ සරසුලේ සංඛ්‍යාතය ගණනය කරන්න. ලියන්න.
මෙය විවෘත නලයකි. ध्वनि तरंग प्रवेग 330 ms श्रेणी का वाते ध्वनि तरंग प्रवेग 330 ms श्रेणी का वैज्ञानिक කියනවා විවෘත නලයක් අරගන්නවලු මේ විවෘත නලයේ දෙවන උපරිධාන අවස්ථාව sorry දෙවන අනුවාද අවස්ථාව දෙවන අනුවාද අවස්ථාව කියන්නේ මූලිකේ නෙවෙයි පුතේ පළවෙනි උපරිධානය මූලිකේ නෙවෙයි පළවෙනි උපරිධානය ඒතර පළවෙනි උපරිධානය ගත්තට පස්සේ පළවෙනි අවස්ථාව අපිට කියනවා 14යිලු මෙයාගේ දිග එතකොට අපි දන්නවා දෙපැත්තට පොඩි කැලි දෙකක් පයින්නවානේ ඊ කියලා පයින්නවානේ කැලි දෙක එතකොට මොකද වෙන්නේ මෙතන ලැම්ඩා බෙදීම 2යි මෙතන ලැම්ඩා බෙදීම 4යි මෙතන ලැම්ඩා බෙදීම 4යි එහෙනම් පුතේ මෙයාගේ මේ ලැම්ඩා බෙදීම sorry ලැම්ඩා නේ ලැම්ඩා බෙදීම 4යි ලැම්ඩා බෙදීම 2යි ලැම්ඩා බෙදීම 4යි එතන ඔක්කොම එකතු වුණාට පස්සේ ආයි ලැම්ඩා එකට එන්නේ ලැම්ඩා සමාන වෙන්නේ L ධන E වලට එතකොට මෙතන ගත්තොත් එහෙම ලැම්ඩා සමානයි 0.14 ධන E E නෙමෙයි පුතා 2යි ඇයි දෙපැත්තම තියෙනවනේ හරි ඊළඟ අවස්ථාව ගත්තට පස්සේ ලැම්ඩා ඩෑෂ් සමානයි මේකේ දිග පුතේ 0.3යි සෙන්ටිමීටර් 30යි ඊළඟ අවස්ථාවේ ධන 2යි ඉතින් පළවෙනි අවස්ථාවට අදාළව අපි දැම්මොත් එහෙම v සමානයි f ලැම්ඩා v කියලා කියන්නේ 330යි සමානයි f කියන්නේ කීයද ඊළඟ අපිට කියනවා දැන් මේක ඇවිල්ලා තියෙන්නේ aත් එක්ක මේක ඇවිල්ලා තියෙන්නේ bත් එක්ක මේක ඇවිල්ලා තියෙන්නේ aත් එක්ක මේක ඇවිල්ලා තියෙන කාත් එක්කද bත් එක්ක ගාණි අපිට පැහැදිලිව කියනවා b නැමැති සරසුලේ සංඛ්‍යාතයට වඩා a නැමැති සරසුලේ සංඛ්‍යාතය 150කින් වැඩිලු එහෙනම් මෙයාගේ සංඛ්‍යාතය මම ගත්තොත් f කියලා මෙයාගේ සංඛ්‍යාතය 150කින් වැඩිනේ ඒ කියන්නේ 1.5යි f 150කින් වැඩි හොඳේ 150කින් වැඩි ඒ කියන්නේ 1.5යි
එතකොට 330 සමානයි මේ පළවෙනි අවස්ථාවේ දැම්මොත් මේ 1.5 f වාරයක් 0.14 ධන 2e කියලා. ඔහොම සමීකරණයක් කියනවා. මේ ඊළඟ අවස්ථාවට දැම්මොත් එහෙම 330 සමානයි මෙතන ඉන්නේ f කියලා වාරයක් 0.3 ධන 2e කියලා සමීකරණයක් එනවා. මේක පළවෙනි එක මේක දෙවෙනි එක. එහෙනම් මොකද වෙන්නේ? 1 සමානයි 2 නේ. 1යි 2යි සමාන. එහෙනම් 1.5 f වාරයක් 0.14යි ධන 2i සමානයි f වාරයක් 0.3 ධන 2i. හරි. නෑ f කැපිලා යනවා. එහෙනම් මෙතන කියනවා 1.5 වාරයක් 0.14 ධන 3i. මොකද එනෝමස් 3i 0.3 ධන 2i කියලා එනවා. එහෙනම් මේක සුළු වුණාට පස්සේ පුතේ මට එනවා සුළු වුණාට පස්සේ e සමානයි 0.3න් අඩු වෙන්න ඕන 0.21. ඒ කියන්නේ පුතේ 0.07යි. ඔය හිතන්නේ. හරිද? විදේශ බින්දුවේ 9. sorry විදේශ බින්දුවයි 9යි මීටර කියලා. ඒ කියන්නේ මේක සෙන්ටිමීටර වලින් හැරෙවුවොත් එහෙම මිලිමීටර වලින් හැරෙවුවොත් 1 1යි 2යි 3යි මිලිමීටර 90යි. ඉතින් නම් මිලිමීටර 90ක් වගේ ප්‍රමාණයක් නම් එන්නේ නැහැ. ඔය ඉතින් ඔය එරර්ස් එකනේ වෙනදී. හරි මෙන්න මෙච්චරක ප්‍රමාණයක් සෙන්ටිමීටර 9ක ප්‍රමාණයක ආන්ත ශෝධනයේ දෝෂයක් තියෙනවා. ඕක තමයි කතන්දරේ. එතකොට අපිට පුළුවන් ඒකෙන් මේ 0.9 මේකට ආදේශ කරලා ඉවර වෙලා f කීයද කියලා හොයාගන්න. හරිනේ. අඩුපාඩුවත් එක ලියා ගන්න අඩුපාඩු ඇති ඒවා ලියා ගන්න හදා ගන්න. ළමයි ඔය හදලා එවන්න කිව්වට පස්සේ හදලා එවන්න. හොඳේ මේ තමන්ගේ උත්සාහය හදලා එවන්න. මොකද හේතුව අනවශ්‍ය කාලයක් ගතොත් එහෙම අපරාධය අපේ වෙලාව. සීමිත කාලයක් මේ හැම එකකම තියෙන්නේ. right දැන් ළමයි මම වීඩියෝ එක අනේ ඉක්මනට හදලා යවන්න මම මාර අමාරු කරන්නේ ලොකු ටියුට් එකක් ළමයි. දැන් පොඩ්ඩක් එක කොලයක්වත් මා ගාව නැහැ. අර ඔයාලට සරලනුවර ජලදේ කියලා මම දුන්නේ. ඒකෙන් මම පිටුවන්ගේ ඒ සරලනුවර ජලදේ ගණන් ටික තිබ්බේ 17 වෙනි 12 වෙනි පිටුවට. ඒ ඔක්කොම දැන් බුරුදු පිටින් ඇතේලා තියෙන දැන් මොනව කරන්නද? අමාරුයි දැන්. මගේ වැරද්දකින් ඒක උනේ. ඒක හරි. right. මාතෘකාව ලියන්න ඩොප්ලර් ආචරණය. ඩොප්ලර් ආචරණය. ඩොප්ලර් ආචරණය. ඩොප්ලර් ආචරණය. මෝටර් පදින කට්ටිය, බයිසිකල් පදින කට්ටිය දෙක මේකයි. නෑ මොටර් පදින කට්ටිය ගාල්නේ. මෝටර් පදින කට්ටිය, වාහන පදින කට්ටිය වැඩිපුරම වෛර කරන දේ තමයි හයි ස්පීඩ් මීටරේ. පොලිසියෙන් හයි ස්පීඩ් අල්ලගෙන යන දා හැමෝම කැමති. මේ හයි ස්පීඩ් මීටරේ කතන්දරේ මේ හයි ස්පීඩ් මීටරේ සම්පූර්ණ පදනම් වෙලා තියෙන මෙන්න මේ ඩොප්ලර් ආචරණයත් එක්ක. සම්පූර්ණ පදනම් වෙලා තියෙන ඩොප්ලර් ආචරණයත් එක්ක. ඒ නිසා අපොඩක් මේක බොහොම පොඩක් අවධානයෙන් කතා කරමු. බොහොම රසවත් කොටසක්. මේක මේ රාලහාමිගේ හයි ස්පීඩ් මීටරේ ඉඳන් එතන ඉඳන්
විශ්වයේ ප්‍රසාරණය විග්‍රහ කරන තරමට වෙනකම් මේකේ ප්‍රශ්න අහන්න. ඒක නිසා මේක හරිම මේ ඊටාම මේ ලොකු පරාසයක විහිදිච්ච කොටසක්. right මාතුකාලේ ඩොප්ලර් ආචරණය මේ ඩොප්ලර් ආචරණය යම්කිසි තැනක සිද්ධ වෙන්න නම් අත්‍යවශ්‍ය සාධක දෙකක් තියෙනවා. يعني අත්‍යවශ්‍ය පුද්ගලයෝ දෙන්නේ. පළවෙනි කෙනා තමයි පුතේ ප්‍රභවය. දෙවෙනි කෙනා තමයි කේලවා. එහෙම නැත්නම් නිරීක්ෂකයා. දැන් උදාහරණයක් විදිහට හිතන්න මේ පන්තිය ඇතුලේ මම තමයි ප්‍රභවය. මම තමයි මේ ශබ්දය නිකුත් කරන්නේ. මම නිකුත් කරන ශබ්දය ග්‍රහණය කරගන්නේ ඕගොල්ලෝ. ඒතකොට ඔයාලා තමයි නිරීක්ෂකයෝ. එතකොට අපි හෝන් එකක් ගහගෙන පාරේ යනවා නම් ඒ හෝන් එක තමයි ප්‍රභවය. ඒක අහන් ඉන්න මිනිස්සු එහෙම නැත්නම් පොලිසිය හරි කවුරු හරි තමයි අද අහන් ඉන්න කෙනා තමයි නිරීක්ෂකයා වෙන්නේ. එතකොට ප්‍රභවය කියලා කියන්නේ කයි නිරීක්ෂකයා කියන එකයි තාම වැදගත් සාධක දෙක. ඊළඟට ප්‍රභවයකුයි නිරීක්ෂකයෙකුයි හිටියයි කියලා විතරක් ඩොප්ලර් රාජ්‍යරණය තියෙන්නේ සිද්ධ වෙන්නේ නැහැ. ඩොප්ලර් රාජ්‍යරණය සිද්ධ වෙන්න නම් තව අත්‍යවශ්‍ය මූලික දෙයක් තියෙනවා. ඒ තමයි ප්‍රභවයයි නිරීක්ෂකයයි චලනය වෙන්න ඕන. හැබැයි චලනය වෙන්න ඕන නිකන් නෙමේ සාපේක්ෂ චලිතයක් තියෙන විදිහට. ඒ කියන්නේ දෙන්නගේ ප්‍රවේග දෙක වෙනස් වෙන්න ඕන. දෙන්න ඒකාකාර ප්‍රවේගයෙන් ගියොත් දෙන්න නිසලතාවයෙන් හිටියොත් දෙන්න නියත දෙන්න සමාන ප්‍රවේගයෙන් ගියොත් හෝ දෙන්න නිසලව හිටියොත් මොකද වෙන්නේ? ඩොප්ලර් රාජ්‍යරණයක් ඇති වෙන්නේ නැහැ. ඩොප්ලර් රාජ්‍යරණය කියන සංසිද්ධිය ඇති වෙන්න නම් අත්‍යවශ්‍ය සාධකය මොකක්ද? නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර සාපේක්ෂ චලිතයක් තියෙන්න ඕන. සාපේක්ෂ චලිතයක් තියෙනවා කියලා කියන්නේ දෙන්නගේ ප්‍රවේග ඒ මොහොතේදී වෙනස් වෙලා තියෙන්න ඕන. එකිනෙකට වෙනස් ප්‍රවේග දෙක වස්තුන් නම් මේ ප්‍රභවය සහ නිරීක්ෂකයා පවතින්න ඕන. right. දැන් ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් පවතින විට සාපේක්ෂ චලිතයක් පවතින විට ඩොප්ලර් ආචරණ සංසිද්ධිය සිදුවේ. සාපේක්ෂ චලිතයක් පවතින විට ඩොප්ලර් ආචරණ සංසිද්ධිය සිදුවේ. ඩොප්ලර් ආචරණ සංසිද්ධිය සිදුවේ. මෙය පහත ආකාරවලට සිදුවිය හැකියි. මොනවද මේ පහත ආකාරය? පළවෙනි අචල ප්‍රභවයේ දෙසට නිරීක්ෂකයා චලනය වීම. ඒ කියන්නේ මේ මම මුලින්ම ලියන්නම් අචල නිරීක්ෂකයන් සරි කියලා කියන්න. ඒක පැහැදිලි. නිරීක්ෂකයා දෙසට ප්‍රභවයේ චලනය වීම. ඊළඟට අචල නිරීක්ෂකයා ගෙන් ඉවතට ප්‍රභවයේ චලනය වීම. මොකද අචල නිරීක්ෂකයා දෙසට ප්‍රභවයේ චලනය වීම ඊළඟ එක අචල නිරීක්ෂකයාගෙන් ඉවතට ප්‍රභවයේ චලනය වීම. තුන්වෙනි එක අචල ප්‍රභවය දෙසට නිරීක්ෂකයා චලනය වීම. හතර අචල ප්‍රභවයෙන් ඉවතට නිරීක්ෂකයා චලනය වීම. මෙන්න මේ කියන මූලික સિદ્ધාන්ත හතර යටතේ තමයි ළමයි මේ ඩොප්ලර් ආචරණය ගැන කතා කරන්නේ. ඊළඟට
ඒ ඩොප්ලර් ආචරණය යටතේ මේ දෙන්නව චලනය වෙන වෙලාවට කියලා අපිට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන සූත්‍රයක්. මේකට ඒ වෙලාවට අරන් බලමු මොකද කරන්න කියලා. right හරි. හොඳයි. නගල යන පහත ආකාරයට සාකච්ඡා කරයි කියලා මේ ටික දාගන්න. මේ හතර. අද පොඩා උගන්නනකොට පොඩා වෙනස් විදිහට මම උගන්නනවා. කරනවලු මේ විදිහට. මුලින්ම මේකේ මතක තියාගන්න සූත්‍ර හතරක් තියෙනවා. ප්‍රධාන සූත්‍රයත් එක්ක පහක් තියෙනවා. ඒ පහ හරියට දැකලා පස්සේ ඊළඟට අපි ඒක ආපු විදිහ ගැන කතා කරමු. සාමාන්‍යයෙන් මම කරන්නේ ඒක ඔප්පු කරගෙන ඇවිල්ලා අන්තිමට සූත්‍රය ගන්න එකනේ. එහෙම නෙමෙයි පොඩ වෙනසකටත් එක්ක සූත්‍රෙ මුලින්ම මතක තියාගන්න මොකද වෙන්නේ කියලා. හරි? ඊට පස්සේ ඔප්පු කරන එකත් හරි ලේසි තේරුම් ගන්න. අපි તો මෙන්න මේකේ පළවෙනි අවස්ථාව තමයි ප්‍රභවය කියලා කියන පුතේ ඒකේ ඉංග්‍රීසි වචන තමයි source එක. එතකොට ඒකට දාගන්න s කියලා. නිරීක්ෂකයාගේ ඉංග්‍රීසි වචන තමයි observer. ඒක නිසා o කියලා දාගන්නවා ඒකට. එතකොට ප්‍රභවයෙන් මෙහෙම නිකුත් කරන ශබ්දය තියෙනවානේ. ඒ ශබ්දය මෙහෙම මේ පැත්තට එනවා. එතකොට ප්‍රභවයෙන් ශබ්දේ පැමිණෙන ප්‍රවේගය මම මෙතනින් දාගන්නවා v කියලා.
එතකොට මේ v කියලා කියන්නේ කවුද? වාතයේදී ධ්වනි තරංග ප්‍රවේගය. මේ වෙනවා. දැන් එතකොට මම මෙතනින් දා ගන්නවා පළවෙනි අවස්ථාව මම මුල් එක පළවෙනි එක ගන්නවා අචල නිරීක්ෂකයා දෙසට ප්‍රභවයේ චලනය වීම පළවෙනි එක ගන්න. අචල නිරීක්ෂකයා දෙසට ප්‍රභවය චලනය වීම. එතකොට පුතේ මෙන්න මෙතනින් මම තව එකක් දා ගන්නවා මෙයාගේ ප්‍රවේගය. එයා ගන්නවා us කියලා. මේ us කියලා කියන්නේ ප්‍රභවයේ ප්‍රවේගය. UO කියද මේක බිඳුවයි. හරි UO බිඳුවයි. එතකොට V කියලා කියන්නේ කවුද? වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය. හරි US කියලා කියන්නේ ප්‍රභවයේ ප්‍රවේගය. UO කියලා කියන්නේ නිරීක්ෂකයාගේ ප්‍රවේගය. හරි මෙන්න මේ ප්‍රභවයෙන් දැන් මේ ශබ්දය නිකුත් කරන මේ තරංගය නිකුත් කරන සංඛ්‍යාතයක් තියෙනවානේ. මේ තරංගය නිකුත් කරන සංඛ්‍යාතයක් තියෙනවා. මේ සංඛ්‍යාතය මම දාගන්න මෙන්න මෙතනින් f0 කියලා. එතකොට ඔය f0 කියලා කියන්නේ කවුද? ප්‍රභවයේ සත්‍ය සංඛ්‍යාතය. පුතේ මෙන්න මෙහෙම මෙන්න මෙතන සෝස් එක ප්‍රභවයේ ඉන්නවා මෙන්න මෙතන ඔබ්සර්වර් නිරීක්ෂකයා ඉන්නවා. ඒතර මේ උදාහරණයක් විදිහට ගන්න මේක තමයි වාහනේ. මේක තමයි වාහනේ මේ. මෙතන තමයි පොලිසිය ඉන්නේ. හරිද? ඔතන තමයි පොලිසිය මහත්තයා ඉන්නේ. එතකොට මේ ඉන්නේ පොලිසිය මහත්තයා මේ ඉන්නේ වාහනේ. එතකොට මේ වාහනය මෙහෙම වේගෙන් මෙහෙම එනවා. වාහනේ වේගෙන් මෙහෙම එනවා. මෙහෙම එනකොට පොලිසිය මහත්තයා මොකද කරන්නේ? මේ මෙතන යන තරංගයක්. අතිධ්වනි තරංගයක් ගෙවනවා. අතිධ්වනි තරංගයක් මෙහෙම ඇවිල්ලා මේකේ වැදිලා ආයියා මෙහෙට යනවනේ. අනේ වගේ වැඩක් මේ වෙන්නේ. හරි? රයිට්. එතකොට මේ ඉන්නේ ඔබ්සර්වර්, මේ ඉන්නේ සෝස් එක. එතකොට මේ ප්‍රභවය විසින් හෝන් එකක් ගහනකොට හරි මොනවා හරි මොකලක් කරනකොට එයාගෙන් ශබ්දයක් හෝ තරංගයක් නිකුත් වෙන මොනවා හරි සංඛ්‍යාතයක් තියෙනවා. මේ සංඛ්‍යාතය තමයි මම මේ f0 කියලා ගත්තේ. මේ සංඛ්‍යාතය මේ දෙන්නගේ මේ ප්‍රවේග හේතු කරගෙන මෙයා නිසල වුණාට මෙයා චලනය වෙනවා. එතකොට මේ ප්‍රවේග වෙනස් වීම හේතු කරගෙන මෙයාට ඇහෙන්නේ වෙනස් වෙලා මම මේ සංඛ්‍යාතය ගන්නවා f' කියලා. එන f' කියලා කියන්නේ කවුද? නිරීක්ෂකයාට ඇසෙන සංඛ්‍යාතය. ඇසෙන හේවත් දෘශ්‍ය සංඛ්‍යාතය. ඔන්න ඔහම නම් සෙට් එකක් තියෙනවා දැනගන්න. පැහැදිලිද? හරි මෙතන එනවා වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය. V කියලා කියන්නේ වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය. US කියලා කියන්නේ ප්‍රභවයේ ප්‍රවේගය. UO කියලා කියන්නේ නිරීක්ෂකයාගේ ප්‍රභවය. f0 කියලා කියන්නේ ප්‍රභවයේ සත්‍ය සංඛ්‍යාතය. f' කියලා කියන්නේ නිරීක්ෂකයාට ඇසෙන හේවත් දෘශ්‍ය සංඛ්‍යාතය. right දැන් ඔන්න අපි ගත්තා ප්‍රභවයේ අචලයි කොල්ල මෙතන නිසලා ඉන්නවා. මෙන්න මෙතන sorry ඔබ්සර්වර් නිරීක්ෂකයා නිසලයි ප්‍රභවයේ මේ පැත්තේ නම් මෙහෙම වේගින් එනවා. මේ තියෙන්නේ ප්‍රභවයේ නිකුත් කරන ධ්වනිය. මේක පුතේ මූලික සමීකරණයක් තියෙනවා. පළවෙනි මූලික සමීකරණය මෙන්න මේ දෘශ්‍ය සංඛ්‍යා සමීකරණ ඔප්පු කරන විදිය පස්සේ කරනවා. මෙන්න මේ දෘශ්‍ය සංඛ්‍යාතය මෙන්න මේ දෘශ්‍ය සංඛ්‍යාතය සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ තරංග ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව වාතයේ තරංග ප්‍රවේගය වැඩි කිරීම
ස්වාභාවික සංඛ්‍යාතය නැත්නම් සත්‍ය සංඛ්‍යාතය. මේක තමයි පුතේ මේක තමයි ඩොප්ලර් ආචරණයේ ඕනෑම අවස්ථාවකට අදාළව ගන්න තියෙන පොදු සමීකරණය. මේ සමීකරණය පුළුවන් ඩොප්ලර් ආචරණය ඕන තැනකට සමීකරණ හදාගන්න. මේක තමයි මතක මේක අද ඕනම ගුරුවරයෙක් මතක තියාගන්නේ මේ කාරණේ. එතකොට මේක තමයි ප්‍රධාන සමීකරණය. මේක එන විදිය අපි කතා කරමු මේකෙන් පස්සේ. පොඩි වෙනසකටත් එක්ක. හරිනේ. මුලින්ම ඔයගොල්ලෝ සියල්ල අමතක කරලා ඔයගොල්ලෝ මෙන්න මේ සමීකරණය මතක තියාගන්න උත්සාහ කරන්න. මේ සමීකරණේ තියෙන පද වලින් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. හරි. ඒක තමයි අත්‍යවශ්‍ය. හරි. මේ දාගන්න ලියන්න. ඩොප්ලර් ආචරණයේ ඕනෑම අවස්ථාවකට පොදු සමීකරණය පහත පරිදි ඉදිරිපත් කළ හැකියි. හරි. මේව මුකුත් දාගන්න එපා. මේ රතු පාටින් කොටු කරලා තියෙන මේ කොටුව විතරක් මේ සමීකරණය විතරක් බොහෝම පිළිවෙලින් ලොකුවට ලියලා කොටු කරලා තියන්න. හරි පුතේ. right.
සර් චුට්ටක් එනස කරන්ට් එක ගිහින් ආවස එකපාරට ලියා ගන්න බැරුණා. හරි හරි. මේක දාන්න. මෙච්චරයි උනේ. මේ සමීකරණ දාලා ලියා ගන්න තියෙන්නේ. හරි සර්. f dash සමානයි මේක මාරක් f naught. දැන් ඉහත සමීකරණයේ භාවිතයෙන් සාධනය කරන සූත්‍ර සඳහා පහද නම්කරණය වැදගත් වේ. මෙන්න මේ ටික දාගන්න ළමයි. හරි ළමයි right ලියන්න පළවෙනි එක අංක 1 දාලා ලියන්න අචල නිරීක්ෂකයා දෙසට ප්‍රභවය චලනය වීම අචල නිරීක්ෂකයා දෙසට ප්‍රභවය චලනය වීම right දැන් බෝඩ් එකේ මෙන්න මේ විදිහට රූපය අඳගන්න. හරි. ඔන්න දැන් අපි යන්නේ මේකට අදාළව අර සූත්‍රයෙන් ගන්න. දැන් බලන්න. දෘශ්‍ය සංඛ්‍යා තියෙන අපිට දැන් හොයන්න ඕන f dash. මොකද්ද මගේ ලියපු සමීකරණේ උඩ තිබ්බේ පුතේ? උඩ තිබ්බේ නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ දොර තරංග ප්‍රවේගය. ළමයි අන්න නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ දොර තරංග ප්‍රවේගය නම් නිරීක්ෂකයා නිසලයි නම් මේ දොර තරංග ප්‍රවේගය v නේ. නිරීක්ෂකයා නිසල නම් මෙයාට පේන්නේ මෙයා v ප්‍රවේගයෙන් වෙනවා කියලා තමයි. එහෙනම් මොකෝ වෙන්නේ? නිරීක්ෂකයාට සාපේක්ෂව දොර තරංග ප්‍රවේගයේ කිසිදු වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද නිරීක්ෂකයා නිසල නිසා. ඊළඟට ප්‍රභවයට සාපේක්ෂව වාතයේ දොර තරංග ප්‍රවේගය. ප්‍රභවය මොකද වෙන්නේ? වාතයේ දොර තරංග මේ පැත්තට යනවා v වලින්. ප්‍රභවය මේ පැත්තට යනවා us වලින්. මොකෝ වෙන්නේ? එතන ප්‍රභවය එක්කලා v මේ වාතයේ ධ්වනියේ ප්‍රවේගය v ප්‍රභවය හෝර්න් එක ගහන වාහනේ යනවා us වලින්. එහෙනම් ප්‍රභවයට සාපේක්ෂව v කියන එක නා v ඍණ us කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මොකෝ වෙන්නේ මේක? v ඍණ us වාරයක් ස්වාභාවික සංඛ්‍යාත්මක ෆ්ලෝට්.
මෙන්න මේක තමයි ළමයි මොකද්ද පළවෙනි අවස්ථාව අචල නිරීක්ෂකයා දෙසට ප්‍රභවයේ චලනය වීම යටතේ එන දෘශ්‍ය සංඛ්‍යාතය සඳහා එන සූත්‍රය මොකද f dash සමානයි වීරින v බෙදීම වීරින us වැඩි කිරීම f naught තේරුණාද සරලයි මුකුත් හිතන්න එපා මේක ආවේ කොහොමද කියලා හිතන්න එපා ඒක තව ටිකකින් කියලා දෙනවා ඕගොල්ලෝ මෙන්න මේක විතරක් මේක සින ඩග්ගල් දාගන්න පොතේ උගන්න විදිය පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න හරි ළමයි right ඔන්න මේක හරිනේ ඊළඟට දැන් ඕගලන්ට තනියෙන් මේ සූත්‍ර ටික ගන්න පුළුවන් මොකද ඊළඟ එක අචල නිරීක්ෂකයා දෙසට නෙමෙයි අචල නිරීක්ෂකයාගෙන් ඉවතට ප්‍රභවයේ චලනය වීම අචල නිරීක්ෂකයාගෙන් ඉවතට ප්‍රභවයේ චලනය වීම දැන් මොකෝ වෙන්නේ දැන් නිරීක්ෂකයා හෝන් එක ගහගෙන ඌ යන්නේ මේ පැත්තට US බලන්න ඉවතටනේ නිරීක්ෂකයා මෙහි ඉන්නේ ප්‍රභවයේ හෝන් එක ගහගෙන යන්නේ මේ පැත්තට නමුත් එයාගේ ධ්වනිය යන්නේ මෙහෙට ඒ කියන්නේ නිරීක්ෂකයාට ඇහෙන්නේ එහෙනම් මොකෝ වෙන්නේ මෙයාගේ නිරීක්ෂකයාට ඇහෙන දෘශ්‍ය සංඛ්‍යාතය අපිට කියන්න පුළුවන් කොහමද නිරීක්ෂකයාට දැනෙන වාතයේ දරිතරංග ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ පුතේ මොකද ඒක වෙනස් වෙන්නේ නිරීක්ෂකයා චලනය වෙනවා නම් පමණි එහෙනම් ප්‍රභවයට සාපේක්ෂව වාතයේ දරිතරංග ප්‍රවේගය බලන්න මොකෝ වෙන්නේ දැන් මේක අනිත් පැත්ත මේ ධ්වනි තරංගය v ප්‍රවේගයක් මෙහෙට ගිහිල්ලා ප්‍රභවය us ප්‍රමාණයක් මෙහෙට ඇවිල්ලා එහෙනම් ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි තරංග ප්‍රවේගය v ධන us එහෙනම් මොකෝ වෙන්නේ මේක දානවා v ධන us වාරයක් කියනවා අර සමීකරණ දෙම යට ධන වෙන එක විතරයි වෙන්නේ ටක් ගාලා දාගන්න ටක් ගාලා අංක දෙක කියලා දාලා මේක කොටු කරලා තියාගන්න මල් දාලා තරු දාලා රෝස පාටින් පාට කරලා තියන්න හරිද ඔන්න දැන් 1 2 දෙකම ඉවරයි හරිද ඊළඟට තුන්වෙනි එක මොකද්ද අචල ප්‍රභවයේ දෙසට නිරීක්ෂකයා චලනය වීම දැන් මොකද වෙන්නේ ඔන්න අතර අචල ප්‍රභවය ඌ නිසලයි US කියන බිඳුවයි මෙයාගෙන් මෙහෙම තරංග නිකුත් කරනවා ප්‍රභවය නිසලයි නිරීක්ෂකයා මොකද වෙන්නේ ප්‍රභවය දෙසට එනවා US කියලා ප්‍රවේගය එතන වාතයේ ධ්වනි තරංග ප්‍රපුතේ මේ පැත්තට එන්නේ v වලින් හරි එහෙනම් මොකද වෙන්නේ මෙයාගේ සංඛ්‍යාතය f naught මෙයාට ඇහෙන සංඛ්‍යාතය f dash කියලා ගත්තොත් f dash සමානයි क्या නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය නිරීක්ෂකයාට සාපේක්ෂව බලන්න නිරීක්ෂකයාට සාපේක්ෂව මෙහෙට එනවා කවුද ධ්වනිය v නිරීක්ෂකයා මෙහෙට යනවා uo එතකොට යාට සාපේක්ෂව මොකද වෙන්නේ v ධන uo එහෙනම් මොකද වෙන්නේ v ධන uo ඊළඟට යට ඉන්නේ කවුද ප්‍රභවයට සාපේක්ෂව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය ප්‍රභවය නිසලයි පුතේ ප්‍රභවය නිසලයි එයා නිසල නම් එයාට මේ යන ප්‍රවේගය වෙනසක් වෙන්නේ නැහැ v විදියටම තමයි වෙන්නේ මේක තමයි ඊළඟ සමීකරණය ඕගලන්ට අර මන් දීපු මූලික මව් සමීකරණයෙන් ඕන එකක් ගන්න පුළුවන් මොකද්ද ඔය සමීකරණේ දෘශ්‍ය සංඛ්‍යාතය සමානයි උඩ එන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය යට එන්නේ ප්‍රභවයට සාපේක්ෂව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය වැඩි කිරීම ස්වාභාවික සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතය තේරුණාද එච්චරයි ඒක වෙන්නේ කොහොමද කියන එක පස්සේ කියලා දෙන්නම් දැනට මේ සමීකරණ විතරක් එන විදිහ හරියට බ්‍රීෆ් කරගන්න right
ඊළඟ හතරවෙනි එක අචල ප්‍රභවයෙන් ඉවතට නිරීක්ෂකයා චලනය වීම. ඒ කියන්නේ මොකද්ද? මේක මෙහෙම තමයි. මෙන්න මෙතන මෙයා විතරක් මේ පැත්තට US වලින් යනවා. හරි. දැන් මොකෝ වෙන්නේ? වාතයේ ධොනිය යනවා V වේගයෙන් මෙහෙට. ප්‍රභවය UO වලින් මෙහෙට යනවා. එතකොට සාපේක්ෂ ප්‍රවේගය ගත්තම පස්සේ අපිට එන්නේ v ඍණ UO. සාපේක්ෂ ප්‍රවේගය ගන්න එක තේරෙනවනේ. එතකොට දෘශ්‍ය සංඛ්‍යාතය සමානයි මොකද්ද? නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධන තරංග ප්‍රවේගය v ඍණ UO ඊළඟට ප්‍රභවයට සාපේක්ෂව වාතයේ ධන තරංග ප්‍රවේගය v මයි මේක F0. මේක තමයි ඊළඟ අන්තිම සූත්‍රය. හොඳයි. දැන් ඔන්න මූලික සමීකරණ හතරම අරන් ඉවරයි. සමහර විට මේ ඔයගොල්ලෝ වෙන කොහෙන් හරි මේක ඉගෙනගෙන තියෙනවා නම් මේ අර මව් සමීකරණ ඉගෙනගෙන ඇති. ඒක නැවත මතක් වුණා කියලා මම හිතනවා. මේක ඉගෙනගෙන නේද මෙතනින්ම ඉගෙන ගන්නවා නම් මේ සමීකරණ මේ මම මේවා ගන්න පාවිච්චි කරපු අර සාපේක්ෂ ප්‍රවේග සමීකරණ තමයි ඉතාම වැදගත්. ඒකින් ඕනත් අවස්ථාවක හදන්න පුළුවන්. මොකද්ද සමීකරණේ? දෘශ්‍ය සංඛ්‍යාතය සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධන තරංග ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව වාතයේ ධන තරංග ප්‍රවේගය වැඩි කිරීම ස්වාභාවික සංඛ්‍යාතය. ධ්වනි තරංග වෙන්න පුළුවන් ඕනෑම තරංගයක් වෙන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. නමුත් ප්‍රසිද්ධිය අපි වැඩිපුරම කතා කරන්නේ ධ්වනි තරංග පිළිබඳව. හරි පුතේ. දැන් අපි තෝ නිකන් දෙන්නම චලනය වෙච්ච අවස්ථාවක් හිතමු. දෙන්නම චලනය වෙනවා නම් මොකෝ වෙන්නේ? මේ අපි දෙන්නම චලනය වෙලා. මේ source එක මේ observer මේ පැත්තට යනවා v වාතයේ ධ්වනිය යනවා ඔය පැත්තට මේ v වල ධ්වනිය ප්‍රවේගය ඔය පැත්තට යනවා එහෙනම් මොකද වෙන්නේ f dash සමානයි මොකද්ද හරිද නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය නිරීක්ෂකයාට දැනෙන්නේ තමන්ගේ පැත්තට ධ්වනිය එනවා වගේනේ එහෙනම් v ධන uo ප්‍රභවයට දැනෙන්නේ එයා යන පැත්ත තමයි ධ්වනිය යන්නේ එහෙනම් v ඍණ us වැඩි කිරීම සරලයි ඕන අවස්ථාවකට දාලා මේක ගන්න පුළුවන් ඊළඟට අපි හිතමු වෙන මේ අවස්ථාව ප්‍රභවය දෙන දෙපැත්තට යන අවස්ථාවක් හිතමු ප්‍රභවය මේ පැත්තට යනවා us වලින් නිරීක්ෂකයා මේ පැත්තට යනවා uo වලින් හරිද නමුත් නිරීක්ෂකයාට මේක ඇහෙන්නේ නැහැ එහෙනම් ධ්වනි තරංග මේ පැත්තට යනවා v වලින් එහෙනම් මෙයාට ඇහෙන දෘශ්‍ය සංඛ්‍යාතය මෙයාට ඇහෙන දෘශ්‍ය සංඛ්‍යාතය සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධන තරංග ප්‍රවේගය නිරීක්ෂකයා බලනකොට පුතේ ප්‍රභවයයි මේ ධ්වනියයි ධ්වනිය හොදේ ධ්වනියයි නිරීක්ෂකයයි දෙන්නම චලනය වෙන එක පැත්තට එහෙනම් v ඍණ uo මේක ප්‍රභවය අතින් ගත්තොත් එහෙනම් දෙන්න දෙපැත්තට යන්නේ දෙන්න දෙපැත්තට යනවා අපි දන්න සාපේක්ෂ ප්‍රවේගය එකතු කරනවා v ධන us වැඩි කිරීම හරි ඊළඟට මේක අපි ගත්තොත් එක රෝමි ලක්ෂණ වලින් දාගමුකෝ මේ රෝමි ලක්ෂණ 1 මේ රෝමි ලක්ෂණ 2 අපි රෝමි ලක්ෂණ 3 ගත්තොත් එහෙම us මෙහෙට යනවා uot මෙහෙට යනවා වාතයේ ධ්වනියත් මෙන්න මෙහෙට යනවා විශ්වයෙන් ඔක්කොම එකම පැත්තට යනවා පස්සේ ගෙනවයි යනවා එතකොට මෙයාට එන සංඛ්‍යාතය f dash මෙයාගේ සංඛ්‍යාතය f naught කියලා ගත්තොත් f dash සමානයි හරි f dash සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධන තරංග ප්‍රවේගය
නිරීක්ෂකයයි ධ්වනි තරංගයයි දෙකම යන්නේ එකම පැත්තට. ඒක නිසා v ඍණ u බෙදීම ප්‍රභවයට සාපේක්ෂව වාද්‍ය ධන තරංග ප්‍රවේගය ප්‍රභවයට සාපේක්ෂව වාද්‍ය ධන තරංග ප්‍රවේගය ඒක යන්නේ එකම පැත්තටමයි. එහෙනම් v ඍණ us වැඩි කිරීම f not. අපි හතර ගත්තොත් එහෙම හතර කියලා කියන්නේ මොකද්ද? ආවිලදී ඔක්කොම යන්නේ හතර හතර ගන්නේ. ඒ හතර හතර ආවන මේව කරේ. සෝස් එක මෙහෙට යනවා. US the observer පස්සෙන් එලවනවා. observer නිරීක්ෂකයා පස්සෙන් එලවනවා. හැබැයි ධ්වනි තරංග ටික යන්නේ නිරීක්ෂකයාගේ පැත්තටත් යනවා. v කියලා ගමු. එතකොට ඒකේ මෙයා f0 මෙයා f' සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව. හරි නිරීක්ෂකයාට සාපේක්ෂව වාද්‍ය ධ්වනි තරංග ප්‍රවේගය එකතු වෙනවා. ප්‍රභවයට සාපේක්ෂව වාද්‍ය ධ්වනි තරංග ප්‍රවේගය ඒත් එකතු වෙනවා. හරි ප්‍රභවයට සාපේන්නේ දෙන්න ප්‍රභවය යන පැත්තට නෙමෙයි ධ්වනිය යන්නේ. මේකේ නිරීක්ෂකයා යන පැත්තට නෙමෙයි ධ්වනිය යන්නේ. හැමතිස්සෙම දෙන්නටම ප්‍රවේග දෙක වෙනස්. ඉතින් එහෙම වෙනවන් පස්සේ මෙහෙම සමීකරණයක් ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට අර මූලික සමීකරණය මතක තියාගත්තේ නැත්නම් මූලික සමීකරණ ඔළුවේ තියාගත්තේ නැත්නම් මේ එකින් එකට සූත්‍ර මතක තියාගන්න වෙනවා. ඕගොල්ලන්ගේ ඔළුවේ ඉඩ ඕනකට වඩා වැඩි කියලා හිතනවා නම් මතක තියාගන්න. එහෙම නැත්නම් අඩුවෙන් මතක තියාගෙන වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න අර මූලික මූලධර්ම විතරක් ඔළුවේ තියාගන්න. හරි. රයිට්. මේකේ දැන් රෝමිලක්කන් එක මුලින්ම දාගන්නකො. ලියන්න. මේක ලියන්න ළමයි. ලියන්න. නිරීක්ෂකයා සහ ප්‍රභවය යන නිරීක්ෂකයා සහ ප්‍රභවය යන නිරීක්ෂකයා සහ ප්‍රභවය යන වස්තු දෙකම චලනය වන විට මූලික මූලධර්ම භාවිතයෙන් දෘශ්‍ය සංඛ්‍යාතය සඳහා ද සමීකරණ පහත පරිදි ලබාගත හැකිය. දෘශ්‍ය සංඛ්‍යාතය සඳහා ද සමීකරණ පහත පරිදි ලබාගත හැකිය. හරි. දැන් එකින් එක දාගන්න ළමයි මේ රූපය විතරක් අඳ ගන්න උතර ලේසි. හරි. මම එකින් එක ફોකස් කරලා දෙන්නම්. දැන් මොලේ මේක විතරක් දාගන්න. ඔය සූත්‍ර කඩපාඩම් කරගන්න එපා. මව් සමීකරණ විතරක් මතක තියාගන්න.
මේ සමීකරණ හතර තමයි මේ සමීකරණ එක තමයි මේකේ ඉගෙන ගන්න තියෙන මූලික සමීකරණ ටික. ඒ සෝරි මේකට කලින් ටික මේ ටික ඔයගොල්ලන්ට නිකන් ගන්න විදියට තේරෙනවනේ. රයිට්. ඒක නිසා මතක තියාගන්න අනවශ්‍ය විදියට කටපාඩම් කරගන්න යන්න හදන්න එපා. අද මූලික විතරක් ඔළුවේ තියාගන්න. ඉතුරු ටික ඔයාලට ඒක ඇසුරෙන් ගන්න පුළුවන්. ඒක තමයි ඉගෙන ගැනීමේ පහසුම ක්‍රමය. ඔයගොල්ලෝ කැමති නම් ඉතින් අපහසු ක්‍රමයට ඉගෙන ගන්න පුළුවන්. right හොඳයි. right දැන් ඉතින් අපිට මේකෙන් ගණන් හදන්න. අපි මේක ගණන් ටික හදමු. උදේ ප්‍රමාණවත් විදිහට ගණන් ටික හදමු. හරි. දැන් ළමයි එන තප්පරයට මීටර 36ක වේගයකින් තප්පරයට මීටර 36ක වේගයකින් ගොඩබිමක් දෙසට ගමන් ගන්නා බෝට්ටුවකට හර්ට්ස් 600ක සංඛ්‍යාතයක් ඇති හර්ට්ස් 600ක සංඛ්‍යාතයක් ඇති නලාවක් සවිකර ඇත. ගොඩබිමේ කන්දක් පාමුල සිටින නිරීක්ෂකයෙකුට ඇසෙන දෘශ්‍ය සංඛ්‍යාතය කොපමණද? ඇසෙන දෘශ්‍ය සංඛ්‍යාතය කොපමණද? ඒකේ ඊළඟ කොටස නලාවෙන් පැමිණෙන ශබ්දය කන්දේ වැදීමෙන් පසු පරාවර්තනය වී බෝට්ටු කරුට නැවත ඇසේ.
බෝට්ටු කරුට නැවත ඇසේ. යන බෝට්ටු කරුට ඇසෙන මෙම දෝංකාරයේ බෝට්ටු කරුට ඇසෙන මෙම දෝංකාරයේ සංඛ්‍යාතය කොපමණද? හරි පුතේ. ඔන්න බලන්නකෝ. ඔන්න බලන්න. මේ ගානේ ඔන්න දැන් මේකේ අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි ගාන මුලින්ම හදන්න. මෙන්න කන්ද, මෙන්න නිරීක්ෂකයා, මෙන්න බෝට්ටුව, බෝට්ටුකාරු, බෝට්ටුව හයි කරලා දෙන හෝන් එක. ඒකේ සංඛ්‍යාති කියන පුතේ 600යි හර්ට්ස්. එයා 36ක ප්‍රවේගයකින් මේ පැත්තට එනවා. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන මේ පළවෙනි අවස්ථාව මුලින්ම අහන්නේ මෙන්න මේ නිරීක්ෂකයාට ඇහෙන ශබ්ද මේ ධ්වනි තරංග සංඛ්‍යාතය තමයි අහන්නේ. එතකොට මේ නිරීක්ෂකයා මෙහෙම අහන් ඉන්නකොට නිරීක්ෂකයා මේ මොකද අපි මේ ගාන හදන්නේ මොන අවස්ථාවකට අදාළද බලන්න. මිනිස්සයා මෙතන ඉන්නවා. ප්‍රභවය තමයි පුතේ මේ හෝන් එක. එතන හෝන් එකේ ප්‍රවේගය කීයද? 36. එතකොට 36 පටන් අරගෙන මෙහෙම වේගයෙන් එනවා. වේගයෙන් එනකොට මේක මේ අහන් ඉන්නවා. මෙයාට ඇහෙන්නේ බලමු 600න් කීයද කියලා. ඒක සරලයි. මෙයාට ඇහෙන සංඛ්‍යාතය මම ගන්නවා f' කියලා. එහෙනම් f' කියලා කියන්නේ මොකද්ද? නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය. පුතේ ආවේ ගානේ වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය මේ දා ගන්න ඕන. මේ ගානේ දත් එක විතර ලියා ගන්න. වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය 340 ms ශ්‍රේණිය. නැත්නම් දාගන්න 340 දාගන්න තමයි. 340 ms ශ්‍රේණිය. වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය 340. මට එක දෙන්න අවුතුනා. රයිට්. ඔන්න දැන් මෙහෙම වෙනවා. එනකොට වාතයේ දැන් මෙයා මෙහෙම ධ්වනිය ඔහොම නිකුත් කරනවානේ. නිකුත් කරනකොට ධ්වනිය එන ප්‍රවේගය කීයද පුතේ? 340. එහෙනම් f' කියලා කියන්නේ මොකද්ද? මෙන්න මෙතන ඉන්න නිරීක්ෂකයාට මෙන්න මෙතන ඉන්න කසුන්ට මේ නලාවේ හඬ ඇහෙන සංඛ්‍යාතය. එහෙනම් අපේ මූලික සමීකරණය තමයි නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය. නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි තරංග ප්‍රවේගයේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද මෙතන ඉන්න කසුන් කිසිම හෙළවීමකට වාජනය වෙන්නේ නැහැ. කොල්ලා නිසලයි. එහෙනම් මොකද වෙන්නේ? මෙයාට සාපේක්ෂව ධ්වනි තරංග ප්‍රවේගය කියන පුතේ 340ම තමයි. ගැටලුවක් නැහැ 340 330 වෙනස් වෙනවා. මේකේ ළමයි අහන මේ 330 ను කලින්ද ගාලා හැදුවේ. ඒක පුතේ එක ප්‍රශ්නයක් නෑ මේ ගානට අනුව 340 මම දුන්නේ නිකන්. ඒ ප්‍රශ්නයක් නෑ 330 දාලා කැමති නම් එහෙම තමයි. බෙදීම ප්‍රභවයට සාපේක්ෂව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය. බලන්න ප්‍රභවය එන්නේ කොහොමද? ප්‍රභවය 36 මෙහෙම එනවා. මෙයා 340 මෙහෙට යනවා. ප්‍රභවය 36 මෙහෙට එනවා. මෙයා 340 මෙහෙට යනවා. ඒක දෙන්න යන්නේ එකම පැත්තට. එහෙනම් අපි අඩු කරලා දාන්නේ 340 ඍණ 36 වැඩි කිරීම 600. ඔයගොල්ලන්ට කැමති නම් මේ අවස්ථාව මොකද්ද? අචල නිරීක්ෂකයා දෙසට ප්‍රවේශනය වීමනේ. ටක් ගාලා ඒක දාලා ඒක දාලා සූත්‍ර දාන්නත් පුළුවන්. මේ දැන් මම ඉන්නේ මේකම තමයි. ඉතින් මම නම් සාමාන්‍යයෙන් ගොඩක් දේවල් මතක තියාගන්න අකමැති කෙනෙක්. ඒක නිසා මම අර මූලික සූත්‍රය විතරක් මතක තියාගෙන ගන්න හදනවා. ඒතර මට ෂුවර් වෙයි. එතන මේක සුළු කරාට පස්සේ පුතේ මට එනවා 671.05 කියන්නේ. අපි 671.05. මේ ඔයගොල්ලන්ට මේ 330 340 ගැටලුවක් කියලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මේ ගානට අදාළවනේ හදන්නේ. ඕනම ගානක් හදද්දී ඒ ගානේ දෙනවා தත්ත්වයක් වශයෙන් මේක ධ්වනි තරංග ප්‍රවේගය මෙච්චරයි කියලා. හරි ඒක ලෝක සම්මතයක් නෙමෙයි හොඳේ.
මොකද ඒක ආර්ද්‍රතාවයත් එක්ක වෙනස් වෙනවා උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා එක එක දත්ත මත වෙනස් වෙනවා. එතකොට මේ ගානට අදාළව 340 දාන්න. හරිද? මේ ගානට දාලා 330 දාලා හදන ළමයට ගාන වෙනස් මේ වෙනවා. නමුත් මේ ගානේ දත්තයක් වශයෙන් දෙන්න ඕන 340 කියන එක. ඒක මම දෙන්න අමතක වුණා. ඒ කියන්නේ මම පස්සේ ලියාගන්න කියලා කිව්වා. හරි? එතකොට මෙච්චර ගානක් එනවා. අපි මේක ආසන්න කරලා 671යි හර්ට්ස් කියලා දාගමු. දැන් බලන්න. මේ හෝන් එක ගහන්නේ පුතේ 600න්. හැබැයි මේ මෙතන ඉන්න කසුන්ට මේක ඇහෙන්නේ කීයද? 671ක් විදියට. පැහැදිලිද? හර්ට්ස් 71ක වැඩිවීමක් මෙයාට දැනෙනවා. පැහැදිලිද? right. දෙවෙනි ගාන. දෙවෙනි ගාන තනිය හදන්න ටක. මෙන්න මේක දාගන්න. මේක දාගෙන ඊළඟට ටකලා දාන්න. right. දැන් මොකද වෙන්නේ? කවුරුන් හෝ ළමයෙක් මේක හැදුවා නම් මට උත්තරේ විතරක් ඉලක්කමකින් යවන්න කීයද කියලා. හරි බලමු. ඔන්න බලන්න. දැන් මොකද වෙන්නේ? මේ වෙන දේ හොඳට බලන්න ළමයි හොනේ. මේ හොඳට බලන්න. දැන් බලන්න. ඔන්න මෙහෙම එනවා. දැන් මෙතන නිකුත් කරන ධ්වනිය මෙහෙම ඇවිල්ලා හරි? ඇවිල්ලා මේකේ වදිනවා. වැදිලා මොකද වෙන්නේ? අපි දන්නවා පරාවර්තනයක් සිද්ධ වෙන්නේ. ඇවිල්ලා වැදිලා ආයි යනවා. පරාවර්තන වලදී සංඛ්‍යාත වෙනසක් වෙනවද? නෑ ළමයි. මෙතනට වදින්න කීයකින්ද f' එකෙන්. ඒ කියන්නේ නිරීක්ෂකයාට හැන ගන්නකොට මෙතනට එන්නේ. එතකොට මෙන්න මෙයා මේ ධ්වනිය ඇවිල්ලා මෙතනට වදින්නේ f' සංඛ්‍යාතයෙන්. f' වලින් වැදිලා මෙයා එළියට යන්නේ කාගෙන්ද? f' වලින්. දැන් මේ f' එක තමයි මෙහෙම මේ පැත්තට යන්නේ. ගිහලා මෙතන ඉන්න බෝට්ටු කරුට ඇහෙන්නේ මෙන්න මේ සංඛ්‍යාතය. දැන් මෙතනදී නිරීක්ෂකයයි ප්‍රභවයයි මාරු වෙනවා පුතේ. ඇයි? දැන් නිරීක්ෂකයා කවුද? බෝට්ටු කරු. කන තියාගෙන ඉන්නේ කවුද? බෝට්ටු කරු. අපි අහන්නේ බෝට්ටු කරුට ඇසෙන සංඛ්‍යාතයනේ අහන්නේ. එහෙනම් ඒ වෙලාවේ නිරීක්ෂකයා බෝට්ටු කරු. ප්‍රභවය කවුද? ප්‍රභවය දැන් කන්නේ ඉඳන් තමයි පුතේ f' වලින් එන්නේ. වෙනස තේරුම් ගන්න. ඉස්සෙල්ලා මුලින්ම උනේ බෝට්ටු වෙන්නේ හෝන් එක තිබ්බේ. ඒ හෝන් එක ගැහුවන් පස්සේ ඒ හෝන් එක තමයි මෙයාට ඇහෙන්නේ. එතකොට ප්‍රභවය වෙන්නේ හෝන් එක, නිරීක්ෂකයා කසුන්. දැන් කසුන් ගාව ඉන්න කන්දයි කසුනේ දෙන්නම එකයි නේ, වෙනසක් නැහැ නේ. එතකොට මේ එන ධ්වනිය මෙතන වැදිලා ඒ සංඛ්‍යාතයෙන්ම පරාවර්තනය වෙනවා. එතකොට මෙතනට වදින සංඛ්‍යාතය කීයද? කසුන්ට ඇහෙන සංඛ්‍යාතයම තමයි 671කින් වැදුනා. වැදිලා මේ වෙත යන්නේ කීයකින්ද? 671ක සංඛ්‍යාතයකින්. එතකොට ඒ සංඛ්‍යාතය තමයි කියලා දැන් මෙතන ඉන්න බෝට්ටු කරු රංජිත්ට ඇහෙන්නේ. වැදිනේද? බෝට්ටු වෙන රංජියට දැන් ඇහෙනවා කතන්දරේ. දැන් මොකද කරන්නේ? මේ ගානේ බෝට්ටු කරු කවුද? බෝට්ටු කරු තමයි පුතේ නිරීක්ෂකයා. ප්‍රභවය කවුද? මේ රංජිත්ට ඇහෙන්න ධ්වනිය එවන කොල්ල කවුද? මේ කන්ද. එහෙනම් දැන් කන්ද තමයි ප්‍රභවය. පැහැදිලිද වෙනස? ඔය වෙනස හොඳට අවබෝධ කරගන්න. හරි? එතකොට මම දැන් දානවා බෝට්ටු කරුට ඇහෙන සංඛ්‍යාවලිය මම ගන්නවා f double dash කියලා. එහෙනම් f double dash සමානයි මෙතනදී නිරීක්ෂකයා වෙන්නේ බෝට්ටු කරුනේ. බෝට්ටුවට සාපේක්ෂව වාතයේ ධන තරංග ප්‍රවේගය කීයද? බෝට්ටුවට සාපේක්ෂව, ඒ කියන්නේ බෝට්ටු කරුට සාපේක්ෂව වාතයේ ධන තරංග ප්‍රවේගය. දැන් පුතේ ධ්වනි තරංග යන්නේ මෙහෙට නෙමෙයි. ධ්වනි තරංග මෙහෙට එන්නේ. බෝට්ටු කරු යන්නේ මෙහෙට. ධ්වනි තරංග එන්නේ මෙහෙට. එහෙනම් දැන් දෙන්න එකතු වෙනවා. මොකද දෙපැත්තටනේ යන්නේ. එහෙනම් මොකද වෙන්නේ? 340 ධන 36 බෙදනවා ප්‍රභවයට සාපේක්ෂව වාතයේ ධන තරංග ප්‍රවේගය.
ප්‍රභවය වෙනස් වෙලාද නෑ ප්‍රභවය අචලයි එහෙනම් ප්‍රභවය බලනකොට යාට වෙන්නේ 340න් ධ්වනිය මෙහෙට යනවා කියලා එහෙනම් මොකද වෙන්නේ 340යි වැඩි කිරීම සත්‍ය සංඛ්‍යාතය 600 නෙමෙයි දැන් මේක ඊළඟ අවස්ථාවට පරිවර්තනය වෙලා තියෙන්නේ කන්දෙන් නිකුත් වෙන්නේ 671යි කියලා එහෙනම් 671 පැහැදිලිද ඔන්න ඕක තමයි ඉන්නේ හත්සිය 42.04යි 742.04යි හර්ට්ස් ඒ කියන්නේ ආසන්න වශයෙන් 742යි හර්ට්ස් දැන් පැහැදිලිද මොන ඕක තමයි තේරුම් ගන්න ඕන කාරණේ හරි අර දිශා දානකොට පැහැදිලි කරලා දාන්න බලන්න එතන නිරීක්ෂකයා මාරු වෙච්ච ගමන් මෙයා නිරීක්ෂකයා මේ බෝට්ටු කරු නිරීක්ෂකයා වෙච්ච ගමන් එයාට සාපේක්ෂව වාතයේ දළු තරංග එන්නේ මේ පැත්තට. එයාට ඇහෙන්නේ මේ පැත්තට එන ටිකනේ. ඒකයි මෙතනින් තේරුම් ගන්න ඕන කාරණේ. ලියන්න. ලියන්නමයි. පොලිස් රථයක නලාව හර්ට්ස් 1125ක ස්වරයක් ඇත. වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය 340යි තප්පරයට මීටර වේ. मोटरसाइकिल करूँ एक
තප්පරයට මීටර් 30ක ප්‍රවේගයකින් ගමන් කරන විට තප්පරයට මීටර් 30ක ප්‍රවේගයකින් ගමන් කරන විට පොලිස් රථය තප්පරයට මීටර් 40ක ප්‍රවේගයකින් ඔහුව ලුහුබඳි मोटरसाइकिल करू ඇහෙන සයිරනයේ සංඛ්‍යාතය කොපමණද? ඇහෙන සයිරනයේ සංඛ්‍යාතය කොපමණද? හරි ටක් ගාලා හදලා උත්තරය යන්න බෑ. හරි දැන් මොකද වෙන්නේ? බලන්න ඔන්න පොලිසිය මෙන්න මොටරසයිකලේ මෙයා තමයි නිරීක්ෂකයා මෙයා තමයි ප්‍රභවය. දැන් මෙයා මේ පැත්තට එනවා පුතේ 40කින් මෙයා මෙහෙට යන්නේ 30කින් වාතයේ ධ්වනි තරංගය ගමන් කරන්නේ 340කින්. එතකොට මෙන්න මෙතනින් මෙයාගේ සංඛ්‍යාතය 1125යි. මෙතන සංඛ්‍යාතය අපි දන්නේ නැහැ f dash එක තමයි හොයන්න තියෙන්නේ. එතන f dash කියලා කියන්නේ මොකද්ද? නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය. නිරීක්ෂකයා මෙයානේ පුතේ. නිරීක්ෂකයාට සාපේක්ෂව දෙන්න එකම පැත්තට ගමන් කරන්නේ 340ක් මේ පැත්තට 30ක් මේ පැත්තට. එහෙනම් 340 ඍණ 30 බෙදීම ප්‍රභවයට සාපේක්ෂව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය. ඒකත් එකම පැත්තට ගමන් කරන්නේ. 340 ඍණ 40 වැඩි කිරීම 1125. එච්චරයි. එදදාස 162.5 ගොඩක් තමයි හරි උත්තරය වෙලා තිබ්බා. මේක තමයි සත්‍ය වශයෙන්ම මොටරසයිකල් කරට එන සංඛ්‍යාතය. හයි ස්පීඩ් මීටර් එකේ වෙන්නේ ඔය ටික වෙනස් කතාවක්. ඒක මම ඩියුට් එකේ ඔක්කොම දාලා තිබුණේ කමන්නේ. ඔක මම හදලා දැන් ඉවන්නම් පුතේ. ඒතර ඔයගොල්ලන්ට මේකේ ගන්නනොයි ස්ථාවර තරංග ගන්නේ වෙන වෙනම හදන්න පුළුවන් කිසි කතන්දරයක් නැහැ. මේකේ තියරි සාධනය කිරීම ඊළඟ දවසේ මම කරනවා. වෙනම වෙලාවක් අරගෙන තියරි එක සාධනය කරන එක හරි ඉන්ටරෙස්ටිං. මොකද ඒකත් එක්ක තමයි ආලෝකය මේකට සම්බන්ධ වුණාට පස්සේ ඈත පිහිටි තාරකාවල විස්ථාපනය රක්ත විස්ථාපනය MCQ ටක් ඇවිල්ලා තියෙනවා ඈ A level paper එකේ MCQ ටක් ඇවිල්ලා තියෙනවා හොඳ ඒ වලින් විශ්වයේ තාරකා එහාට යන්නේ කොහොමද ප්‍රසාරණය අඳුරාගන්නේ කොහොමද රක්ත විස්ථාපනය සිද්ධ වෙන්නේ කොහොමද ඒ කිඳබඳ ඔක්කොම ටික කතා කරන්න එතනදී රයිට් ඒ සම්බන්ධයෙන් තියෙන එක අපි එතනදී කතා කරනවා දැනට අදාළ කොටස් ටික මෙතන ඉවරයි පුතේ එහෙනම් ඔන්න ඩොප්ලර් ආචරණයේ සම්පූර්ණ ගාන හදන්න පුළුවන් ඩොප්ලර් ආචරණයේ ඔයගලන්ට ඕන තැනකින් දෙන ඕන ගානක් හදන්න දැන් පුළුවන්. හැබැයි ඒක තියරි දන්න තියරි ආවේ කොහොමද කියලා කියන එක තාම නෑ. හරි ඒ තියරි ආපු විදියම ඊළඟ කියලා දෙන්න. හරිනේ. එහෙනම් ලබන අඟහරුවාදා 7 වෙනකොට සූදානම් වෙලා ඉන්න පන්තිය පටන් ගන්නවා. 7 ඉඳලා 1 වෙනකම් පැයක් යනවා කතා කරන්න දෙයක් නැත. හරි. කරන්ට් එක යුද්ධනේ එදාට කරන්න දෙයක් නෑ. මම හිතන්නේ කරන්ට් එක ගන්න නැහැ කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. හොඳයි. එහෙනම් මේක ඉක්මනට දාගන්න. ලොකු කාරණයක් නෑ පුතේ ඉක්මනට මේ වැඩ ටික කරගමු සඳුදා පේපර් එක තියෙනවා සුපුරුදු පරිදි පේපර් එක තියෙනවා ඊටාම හොඳයි එදා පේපර් එකේ රිවිෂන් ළමයි අතරිනුත් තියරි පන්තියේ ළමයි දෙන්නෙක් හිටියා හරි තියරි පන්තියේ ළමයි දෙන්නෙකුත් හිටියා වැඩිම ලකුණු අතරේ මේක නිසා දැන් දිගටම ලකුණු ප්‍රසිද්ධියටපත් කරනවා টপ 10 දාන්න තමයි හිතන් හිටියේ නමුත් MCQ 25 පන්නපු 10 දෙනෙක් හිටියේ නෑ මං හිතන්නේ හිටියා MCQ 25 වන්නපු 10ක් හිටියේ නෑ. හිටියේ 25 වන්නපු 10 දෙනෙක් හිටියා නමුත් මේ ඒක මම දැම්මේ නැතුව මට ගත්තා මොකක්ද දැම්මේ හේතුව කියලා. හරි. නමුත් වල මට ඕගොල්ලන්ගේ උත්තර සැටිස්ෆයි නැහැ. ඒක නිසා try එක දෙන්න MCQ 25 පන්නන්න top 10 දානවා.
ඒක නිසා වැඩේ ලෑස්ති වෙන්න කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න. ඕගොල්ලෝ ගන්න එක MCQ එකක් වුණත් ඔයාලගේ ඉදිරි අනාගත ජීවිතය වෙනස් කරනවා පුතේ. ඒක තමයි A level කරන ළමයට අත්‍යවශ්‍ය මොටිව් එක. ඒක තමයි අභිප්‍රේරණය. ඒ නිසා ඒ මොටිවේෂන් එකත් එක්ක ඉස්සරහට යන්න ඔන්ලයින් කරනකොට කම්මැලි කියලා හිතෙන්න පුළුවන්. ඔන්ලයින් කරද්දී මේ රියල් ටයිම් එක්ස්පීරියන්ස් එක නැහැ කියලා හිතෙන්න පුළුවන්. අයියෝ අපිට ළඟ ඉඳන් අහගන්නවා වගේ නෙවෙයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මොන දේ මොන ප්‍රශ්න තිබ්බත් මේ ජනවාරි මාසේ විභාගේ පටන් ගත්තා. ඉන් ඉදිරියට මේ ජනවාරි මාසේ ඉස්කෝලේ පටන් ගත්තා. මින් ඉදිරියට ආයි නැවත රැල්ලක් ඇති වුණොත් අපිට ගෙදර ඉන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ ඔන්ලයින් වැඩේ ඉතාම වැදගත්. ඔන්ලයින් එකත් යන අතරතුරේ තමයි පටන් ගත්තත් යන්නේ. ඒක නිසා මේ ගමන ඉස්සරහට බොහොම පහසුවෙන් යන්න ඕන. අද මේ උගන්වනකොට තියරි සාධනය කරන්න නැතුව කෙලින්ම සූත්‍රය දීලා ගාන හදපු විදියක් පිළිබඳව ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් තියෙනවා නම් මට කමෙන්ට්ස් දෙන්න. ඒ විදිහ නැතුව සාමාන්‍යයෙන් ඔප්පු කරලා ගන්න හදනවා හොඳයි කියලා හිතනවා නම් මට කියන්න. තත්ත බලමු කොහොමද කියලා. අත්‍යවශ්‍ය සාධකය තමයි මේ ගණන් එක්ක ඔයගොල්ලෝ යෙදිලා ඉන්න එක. රයිට්? එහෙනම් අගාරුවාදා සෞදත මුණ ගැහුම් පේපර් එකට අගාරුවාදා අන්තිම මුණ ගැහුවා. ආයිබෝන්.